समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्मुक्दम् धम्म सवन कालु अयं बदन्ता धम्म सवन कालु अयं बदन्ता धम्म सवन कालु अयं बदन्ता साधु 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 नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्दस्से नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्दस्से नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्दस्से साधु 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 කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි ඕස්ට්‍රේලියාවේ පදිංචි සුපින්වත් යුද හමුදා කර්නල් අපේ කාලිංග ගුණරත්න මහත්මයාණන් එදයාබර මහත්මිය පින්වත් සමන්ති ගුණරත්න මහත්මිය පින්වත් තිබ්බල සෑම ඉරිදා දිනකදීම සංවිධානය කරනු ලබන නිර්වාණ පටිපදා ධර්මදේශනා මාලාවේ 20 වෙනි ධර්ම දේශනාවයි අදත් මේ විදිහට ආරම්භ කරන්න ලබන්නේ. කරුණාවන්ත ගුණපර සත්පුරුෂ පින්වත්නි වේතු සම්මාදිට්ඨි සූත්‍රයේ ඇසුරෙන් ධර්ම දේශනා වාර 16ක් ශ්‍රවණය කළා. ඉන්පස්සේ ඔය පින්වතුන් සබ්බාසව සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ආරම්භ කළා. මේ වෙනකොට සබ්බාසව සූත්‍රයේනෝ ධර්ම දේශනා 3ක් අවසන් වෙලා අදහි 4 වෙනි ධර්ම දේශනාවයි සිදු කරන්නේ. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්සේ අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුපන්නා චේව ආසවාන උපජ්ජಂತಿ උපන්නාචේ ආසවා පහියන්ති කියලා මෙනෙහි කරන්න ඕන නැති ධර්ම මෙනෙහි කරන්නේ නැති මෙනෙහි කරන්න ඕන කරන ධර්ම මෙනෙහි කරන අයට ආශ්‍රවයෝ හටගෙන නැති ඒවා හටගන්නේ නැහැ හටගෙන තියෙන ආශ්‍රවත් නැති වෙනවයි කියලා පින්වත්නි මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි නොකරන මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන ගිහි පැවිදි මේ සත්පුරුෂ පින්වතාට හෝ පින්වතියට තාම තමන්ගේ චිත්තසංතතියේ ඇති වෙලා නැති කාමාසව භවආසව දිත්තාසව අවිජ්ජාසවයෝ ඇති වෙන්නේ නැහැ කොහොමත් ඇති වෙලා තියෙන කාමාසව භවආසව දිත්තාසව අවිජ්ජාසවයෝ නැති වෙලා යනවා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා පින්වත්නි ඔය පින්වතුන් සබ්බාසව සූත්‍රයේ දසන පහතබ්බා කියන කවුනට අදාළව තමයි මේ ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නේ ඔය පින්වතුන් අසුතවත් පුතග්ජනයා ගැන සුතවත් පුතග්ජනයා ගැන කවුරු දැනුවත් කරගත්තා යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරය ගැන දැනගත්තා දැන් පින්වත්නි ඔයත් කොහොමද සෝවාන් මාර්ගයෙන් කෙලෙසුන් නැසෙන්නේ කියන කවුන ගැන දැනගන්නට හදන්නේ ගිය සතියේ මතක ඇති අපි ඔබට කිව්වා තමන් ගැන මම කියලා ආත්මය කියලා සත්‍යය පුද්ගලයා කියලා හිතාගෙන ඉන්න වැරදි දෘෂ්ටි රාශියක් තියෙනවා සමහරුන් හිතනවා මම අතීත කාලයේ සිටියාද කියලා මම ඇත්තටම අතීත කාලේ හිටියද එහෙම සැකේකුත් සමහරුන්ට ඇති වෙනවා
මම අතීත කාලේ හිටියේ නැද්ද? එහෙම සැකයකුත් සමහරුන්ට ඇති වෙනවා. මම අතීත කාලේ කොයි විදිහද ඉපදිලා හිටියේ? එහෙම සැකයකුත් ඇති වෙනවා. මම අතීත කාලේ කොයි විදිහේ සටහන්ද තිබ්බේ? කොහොමද වුනේ? කෙසේද වුනේ? එහෙම සැකයකුත් ඇති වෙනවා. මම අතීත කාලේ කවරෙක් වෙලා ඉඳලා කවරෙක් වුණාද කියලා එහෙම සැක ඇති වෙනවා. අතීත කාලයේ සම්බන්ධව සැක ඇති වෙනවා නාම රූප දන්නේ නැති අයට. ස්කන්ධ දන්නේ නැති අයට. ධාතු ආයතන ඉන්ද්‍රියයන් දන්නේ නැති අයට. නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් දැනගන්නට පරතෝ ගෝසේ විදියට ඇහුම්කන් දුන්නේ නැති අයට. ඇහුම්කන් දීලා ධර්ම ශ්‍රවණය කරමින් ධර්මාභෝධය ලබන්න අවශ්‍ය කටයුතු කරගත්තේ නැති අයට. මෙන්න මේ අතීතයේ සම්බන්ධව එහෙම සැක සංකා ඇති වෙනවා. ඒ වගේම අනාගත කාලයේ සම්බන්ධවත් එහෙම සැක ඇති වෙනවා. මම අනාගත කාලී වෙනවාද? මම අනාගත කාලී නොවෙනවාද? මම අනාගත කාලයේ කවරෙක් වෙයිද? මම අනාගත කාලේ කොයි වගේ සටහන් තියෙන කෙනෙක්ද වෙන්නේ? එතකොට මම අනාගත කාලේ කවුරු වෙලා ඊට පස්සේ නැවතත් කවුරු වෙනවද? එහෙම අනාගත කාලය සම්බන්ධව සැක ඇති වෙනවා සමහරුන්ට. නාම රූප ධර්ම දැනගන්න නැතුව ඉද්දි ධාතු ආයතන ඉන්ද්‍රියයන් දන්නේ නැතුව ඉද්දි ඒ ඇත්ත හිතන්නේ මෙතන මේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් මම කියලා කෙනෙක් දෙයක් ඉන්නවයි තියෙනවයි කියලා. ඒ වුණාට ඒ ඇත්ත දැනගත්තොත් අනාගත කාලයේ සම්බන්ධව මම අනාගත කාලයේ මේ වෙනවාද? මම අනාගත කාලේ මේ ඉපදෙනවද නැද්ද? ඒ වගේම අනාගත කාලේ මම කවුරු වෙලා මොන විදියට මිනිස්සේ දෙවි කෙනේ බ්‍රහ්මයේ සතර අපාගත කොහොමද වෙන්නේ? ඒ වගේම මම අනාගත කාලේ මොන වගේ සටහනක් ශරීර පාටක් පැහැයක් ස්වරූපයක් තියෙන කෙනෙක්ද? මම අනාගත කාලේ කොයි විදියට ඉඳලා කවරෙක් වෙලා ඉඳලා කවරෙක් වෙනවද? ওই විදියට සැක සංකාවක් ඇති වෙන්නේ නැහැ මේ නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් හොඳට වැටහෙන උදවියට. වටහා ගන්න පුළුවන් විදියට චිත්තසංතතිය සැකසීලා තියෙන උදවියට සකස් කරගත්ත ඇත්තන්ට දියුණු කරගත්ත ඇත්තන්ට පරිසරයේ නිර්මාණය කරගත්ත ඇත්තන්ට පරිසරයේ චිත්තසංතතිය තුල කුසල ධර්ම තමන්ගේ හිත මනවින් රැකගෙන පරිස්සම් කරගෙන ඉන්ද්‍රිය සංවර ආදී ඇතිව ඕන කරන බෝධිපාශික ධර්ම දියුණු කර ගනිමින් ඉන්න ඇත්තන්ට පින්වත්නි මේ ස්කන්ධ ධාතු ආයතන ආදී හොඳට වැටහෙනවා අනාගතය ගැන ඊයත්තන්ට සැකයක් ඇති වෙන්නේ නැහැ වර්තමානයේ ගැන මම ඉන්නවද මම නැද්ද මම කවරෙක් වෙනවාද මම කොහොමද වෙන්නේ මේ සත්‍යය ආවේ කොහෙන්ද මෙතනට ඒ වගේම මේ සත්‍යය මෙතනින් යන්නේ කොහාටද ඒ විදිහේ කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි සුතවත් පු탁ජනයාට අසුතවත් පු탁ජනයා ආගම අධිගම දෙක නොදන්නා කෙනාට නම් එහෙම සැක ඇති වෙනවා. ඔය ඇත්තන්ට අපි සුතවත් අසුතවත් ගැන කියලා දුන්නා. අසුතවත් පු탁ජනයා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්ම ගැන දන්නේ නැති. ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදීන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ ස්කන්ධ ධාතු ආයතන ආදී පරමාර්ථ ධර්ම ගැන දන්නේ නැති අය. පින්වත්නි ඒ දැනගන්නට පරතෝ ගෝසේ කියලා කල්යාණ මිත්‍රයින්ගෙන් ධර්මයේ අහිංකම් දුන්නේ නැති අය. ඒ වගේම මාර්ගඵල ආදී උපදවාගෙන නැති අය. අන්න ඒ වගේ කට්ටියට තමයි පින්වත්නි සැකේ ඇති වෙන්නේ දහසේ ආකාරයකට. ඒ වුණාට සැකයක් ඇති වෙන්නේ නැහැ.
ස්කන්ධ ධාතු ආයතන ආදී දැනගන්න පුළුවන් විදිහට කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන හැටි ඒවා දැනගන්න හැටි ඉගෙන ගන්න හැටි ඒ ඔස්සේ නුවණ උපදවාගෙන බලලා කවුරු අවබෝධ කරගන්න නැත්තන්ට මේ කාරණාව තීරුම් ගන්න පුළුවන් තත්ත්වයට තමන්ව පත් කරගන්න නැත්තන්ට තවදුරටත් හිස් ජීවිතයක් බවට පත් වෙන්නේ නැතුව කුසලයෙන් පිරුණු ජීවිතයක් බවට තමන්ව පත් කරගන්නට පුළුවන් වුණායි පින්වත් සුතවත් පුතග්ජන වෙනවා. තාමත් ඒ ඇතු පුතග්ජනයෝ තාමත් පුතග්ජනයෝ වුණාට ඒ ඇත්තෝ ආගම අධිගම දෙක දන්න සුතවත් පුතග්ජනයෝ. පින්වත්නි හැබැයි අසුතවත් පුතග්ජනයා සැක කළාට සුතවත් පුතග්ජනයා සැක කරන්නේ නැහැ. සුතවත් පුතග්ජනයා ස්කන්ධ ගැන ධාතු ගැන ආයතන ගැන ඉන්ද්‍රියයන් ගැන පටිච්ච සමුප්පාදී ගැන සතිපට්ඨානී ගැන පින්වත්නි දැන ඉගෙන ගන්නවා. ඒ ඇත්තෝ පිළිවෙලින් එන්න ඕන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී සතර මඟ සතර ඵලයන්ටපත් වෙනවා. ඒ ඇත්තෝ පින්වත්නි කියන දේ හරියටම දකිනවා. ඇති දේ ඇති සැටියෙම නුවණට හසු කර ගන්නවා. ඒ උදවියගේ දැක්ම තවදුරටත් හරි දැක්මක් වැරදි දැක්මක් නෙමෙයි. ඒ ඇත්තෝ වැරදි විදිහට ආත්මයේ සත්‍යය පුද්ගලයා ගැන දැකලා හිතියේ ස්වභාවය වෙනස් කර ගන්නවා. මොකද ඒ ඇත්තෝ හරියට දැක්ක හින්දා. ඒ ඇත්තෝ මෙතෙක් අය මම කියලා වැරදියට දැක්කා. සත්‍යය පුද්ගලයා ආත්මය කියලා වැරදියට දැක්කා. නාම රූප ධර්ම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී වැඩපිළිවෙල ඒ අයගේ නුවණට හසු වෙනකොට ඒ ඇත්තෝ දැන් හරියට දකිනවා නිවැරදිව දකිනවා. ඒ ඇත්තන්ට හම්බ වෙනවා චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු ගහන ධාතු ගන්ධ ධාතු ගහන විඥාන ධාතු ජීවහා ධාතු රස ධාතු ජීවහා විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියලා ඒ ඇත්තන්ට ධාතු 18ක් හම්බ වෙනවා සක්චක්කාය රූපායතන සෝතායතන සද්ධායතන ගානායතන ජීවහායතන වේවාගේ ගානායතනේ ගන්ධායතනේ ජීවහායතනේ රසායතනේ කායායතනේ පොට්ටබ්බායතනේ මනායතනේ ධම්මායතනේ කියලා ආධ්‍යාත්මික ආයතන 6කුත් බාහිර ආයතන 6කුත් ඒ ඇත්තන්ට හම්බ වෙනවා. ඒ උදවිය හරියට දකිනවා තියෙන කාරණා තියෙන වැඩපිළිවෙල සිදුවන ක්‍රියාපටිපාටිය. සාංශාරික වැඩපිළිවෙල නුවණට හසු කරගන්න ඒ උදවිය චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත්ති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පංචේන්ද්‍රිය, අනඤ්ඤා තඤ්ඤස්සා මිතින්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතා විත්තින්ද්‍රිය කියලා පින්වත්නි ඉන්ද්‍රිය ධර්ම 22කුත් නුවණට හසු කර ගන්නවා. ඒ ඇත්තන්ව තවදුරටත් වහන්න බෑ කාමාශවයට. ඒ උදවියගේ චිත්තසංතතිය තුළ පල්ලවි උමතුයෙන් වගේ තවදුරටත් පංචකාම සම්පත් කෙරෙහි පවතින ඒ දැඩි ලෝභයට ඉන්න ඉඩක් නැහැ. ඒ උදවිය පින්වත්නි සාසක දෘෂ්ටිය සමග යෙත්නු භවආශ්‍රවයන් එක්ක වැහිලා නැහැ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියත් එක්ක ඒ ඇත්ත පිළිලා වැහිලා නැහැ. ඒ වගේම ඇත්ත තත්ත්වයේ දකින්න බැරි විදියට හැම අරමුණකම සැබෑ ස්වභාවයේ වහලා තියෙන මෝහය කියන පල්ලෙවි උමතුයෙන් පවතින ධර්මයේ ඒ ඇත්ත චිත්තසංතතිය තුළ ඉඩ දීලා නැහැ. තමන්ගේ චිත්තසංතතිය තවදුරටත් නරක කරන්නට, පිලුණු කරන්නට, කිලුටු කරන්නට, අපවිත්‍ර කරමින් සැබෑ තත්ත්වය දකින්න බැරි විදියට පවත්වමින් අකුසල ධර්ම රැස් කරවමින් දීර්ඝ සසරේ පැවැත්ම සිද්ධ කරන ආකාරයට ඒ බලපවත්තන ආශ්‍රව ධර්මවලට ඒ ඇත්ත ඉඩ දෙන්නේ නැහැ. ඒ උදවිය වැහැදි දැක්ම නැති කළා හරියට දකින්න පටන් ගන්නවා. එහෙම දකින ඒ උදවිය අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන අංග 12කින් යුක්ත දුක්ඛ සමුදය සත්‍ය වැඩපිළිවෙල නුවණට හසු කර ගන්නවා. ඒ ඇත්තෝ බලවත් ලෝභයටම ඉඩ දීගෙන බලවත් මෝහයටම ඉඩ දීගෙන
බලවත් ද්වේෂයටම ඉඩ දීගෙන චිත්ත සංතතිය සම්පූර්ණයෙන්ම අකුසල ක්‍රියාපටිපාටියක තිබ්බ එකෙන් ගලව ගන්නවා. ඒ උදවිය දැන් බලවත් ප්‍රඥාවට ඉඩ දෙනවා. අවිද්‍යාව වෙනුවට මෝහය වෙනුවට ප්‍රඥාවට ඉඩ දෙනවා. ඒ ඇත්තෝ ද්වේෂය වෙනුවට මෛත්‍රියට ඉඩ දෙනවා. ඒ ඇත්තෝ ලෝභය වෙනුවට අලෝභයට ඉඩ දෙනවා. ඒ ඇත්තෝ චිත්ත සංතතිය තුළ අකුසල හේතු වෙනුවට කුසල හේතු ඇති වෙන්නට පුරුදු පුහුණු කරනවා. නැති කුසල් උපදවනවා. තියෙන කුසල් වැඩි දියුණු කරනවා. තියෙන කුසල් වර්ධනය කරගෙන තමන් තුළ බෝධිපාසක ධර්ම 37 දියුණු තියුණු වන විදිහට ඒ ඇත්තෝ කටයුතු කරගන්නවා. පින්වත්නි, එහෙම කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඇත්තන්ට නුවණින් මෙනෙහි කරන උදවියට. අනුවණින් මෙනෙහි කරන අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න අයට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි, අද දේශනාවට අනුව මේ විදිහට නුවණින් මෙනෙහි කරන අයට අය ආකාර දෘෂ්ටි අතරින් එක දෘෂ්ටියක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ වුණාට අනුවණින් මෙනෙහි කරන අයට නම් දෘෂ්ටි ගොඩක් ඇති වෙනවා. මිත්‍යා දෘෂ්ටි ගොඩක් ඇති වෙනවා. අනුවණ විදියට අයෝනිසෝ මනසිකාරයෙන් ඇත්ත දකින්න නැතුව ආශ්‍රව ධර්මවල ගොදුරක් කියලා ඉන්න උදවිය ආගම අධිගමයන් දන්නේ නැති හින්දා ඒ ඇත්තෝ අනුවණ විදියට හිතනකොට ඒ ඇත්තන්ට හම්බ වෙන්නේ පින්වත්නි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ආත්මී තියනවා වගේ වැරදි අදහසක්. ඒ ඇත්තන්ට හම්බ වෙන්නේ සත්‍ය විදිහටම ස්ථීර විදිහටම ආත්මීය සත්‍යය පුද්ගලයා මම කියලා කෙනෙක් හෝ දෙයක් තියනවා කියලා හිතෙන වැරදි දෘෂ්ටියක්. එහෙම නැත්නම් පින්වත්නි ඒ ඇත්තන්ට ඇති වෙන්නේ සත්‍ය වශයෙන්ම ස්ථීර විදිහටම ආත්මී මෙතකින් අවසන් වෙලා යනවායි කියලා පින්වත්නි උච්ඡේද දෘෂ්ටියක්. ඒ කියන්නේ සාස්වත දෘෂ්ටියක් හරි උච්ඡේද දෘෂ්ටියක් හරි තමයි ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඊයට ඇති වෙනවා සංඥා ස්කන්ධය මුල් කරගෙන තියෙන ස්කන්ධයන් ආත්මී විදිහට අරගෙන සංඥා ස්කන්ධය කියන ආත්මී හින්දා ඉතිරි ස්කන්ධ කියලා කියන ආත්මී දැනගන්නවා කියලා හරි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් ගන්නවා කියලා හරි වැරදි දෘෂ්ටියක්. එහෙමත් නැත්නම් සංඥාව ආත්මී විදිහට අරගෙන ඉතිරි ස්කන්ධ ආත්මී විදිහට ගන්නෙ නැතුව සංඥාව කියලා කියන ආත්මී විසින් ආත්මී නොවන ඉතිරි ස්කන්ධ දන්නවා කියලා හරි සත්‍ය වශයෙන් දැඩි විදිහට ගන්නා වැරදි දෘෂ්ටියක්. එහෙමත් නැත්නම් සංඥාවෙන් වෙනත් ස්කන්ධයක් අරගෙන අනාත්මී විදිහට අරගෙන ඒක ආත්මී නොවන වේදනාදී ස්කන්ධයන් හින්දා ආත්මී වන සංඥා ස්කන්ධය දන්නවා කියලා පින්වත්නි වැරදි දෘෂ්ටියක් ගන්නවා. එහෙම නැත්නම් ඒ ඇයට ඇති වෙනවා පින්වත්නි කතා කරන ඒ වගේම සැප දුක් විඳින මේ ආත්මය ඒ જાතියේ කරපු කුසල අකුසල කර්මයන්ගේ විපාක විඳිනවා. මාගේ මේ ඒ ආත්මය නිත්‍යයි ස්ථිරයි හැමදාම පවතිනවා. පෙරලෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, හැමදාම පවතින දෙයක්. හරියට ඉර හඳ වගේ මේ ආත්මේ ස්ථිරව සදාකාලීන වගේ වැරදි දෘෂ්ටියක් ගන්නවා. එහෙමත් නැත්නම් පින්වත්නි මේ හය ආකාර දෘෂ්ටිවල මොනම හෝ ආකාරයක දෘෂ්ටියකට එනවා. අන්න ඒ ඇතිවන දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක දෘෂ්ටි වනයක්. මේක දෘෂ්ටි වලින් පිරුණු කාන්තාරයක්. ඒ වගේම මේක දෘෂ්ටි උලක්. ඒ වගේම මේ දෘෂ්ටි කම්පනයක්. මේ ඇවිල්ලා දෘෂ්ටි සංයෝජනයක්. මේ දෘෂ්ටිය කියන බැඳීමෙන් බැඳිලා ඉන්න තත්ත්වයක්. මේක ඇසූ පිරූතෙන් නැති, ධර්මයේ දන්නේ නැති, ආගම අධිගම දෙක නැති, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්නේ නැති, ඇසූ පිරූතෙන් නැති, බහුසුත කමක් නැති අන්ධ පුතග්ජනයාට, නුගත් පුතග්ජනයාට එහෙම වැරදි දෘෂ්ටි වලින් ඉන්නකොට ඉපදීමෙන් ගැලවෙන්නත් බෑ, දි รา යෑමෙන් ගැලවෙන්නත් බෑ, මානෙන් ගැලවෙන්නත් බෑ, ශෝක කිරීමෙන් ගැලවෙන්නත් බෑ, අඬන වැළපෙනේ වගේ ගැලවෙන්නත් බෑ, ශාරීරික දුක් ආදර
වලින් ගැලවෙන්නත් බෑ. මානසික දුක් කරදර වලින් ගැලවෙන්නත් බෑ. ඒ වගේම දුක්ඛ දෝමනස උපායාස ආදී ඒ කිසිම සාංශාරික දුකකින් ඒ ඇත්තන්ට ගැලවෙන්න බෑ. ඒ උදවිය දිගින් දිගටම දුක් කරදර ගොඩකින් පිරුණු සංසාරය යනවා. ඒකට හේතුව නුවණින් දැකිය යුතු දේ නුවණින් දකින්න නැතුව අනුවණින් දැක්ක එක. අනුවණ කමින් කටයුතු කරපු එක. ඒ උදවියගේ නූගත්කම, ඒ උදවියගේ ප්‍රඥාව නැතිකම, ඒ උදවිය නුවණින් විමසා බැලුවේ නැතිකම, කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ ඇසුරු නොකරපු එක. බහුසුතකම ඇති කරගත්තේ නැති එක. ඒ වගේම ඒ ඇත්තෝ ස්කන්ධ ගැන, ධාතු ගැන, ආයතන, ඉන්ද්‍රිය කියන මෙන්න මේ ධර්මතා වැඩපිළිවෙල ගැන නුවණ යොදවා නුවණ හසුරුවා බලමින් ඒ නුවණට හසු කරගන්නට උත්සාහ කරපු නැතිකම. ඒ ඇත්තෝ කාමාශවලට ඇතිතරම් ඉඩ දුන්නා. භවශ්‍රවයන්ට ඇතිතරම් ඉඩ දුන්නා. දිට්ඨා සවයන්ට අවිජ්ජා සවයන්ට ඉඩ දෙමින් දැඩි මිත්‍යා දෘෂ්ටියක් ගත්තා. ආත්මය සත්‍යයේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් සදාකාලිකවම ඉන්නවා. මානින් මත්තේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ළඟට මාව ගන්නවා. එතකින් පස්සේ දෙවියෝ ළඟට වෙලා ඉන්නා මේ ආත්මේ සදාකාලිකයි ස්ථිරයි වගේ වැදි දෘෂ්ටියක් හරි. එහෙම නැත්නම් පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ එකක් ආත්මය මම විදිහට අරගෙන හරි. එහෙමත් නැත්නම් තවත් අදහසක් විදිහට මෙතන මේ ඉන්නකම් කාලා බීලා විනෝද වෙලා ඉන්න ඕනේ මැවුනත් එක්ක සියල්ල මෙතකින් අවසන් වෙලා යනවා වගේ ඒ වගේ කුමන හෝ ආකාරයකට වැරදි දෘෂ්ටියක් ගන්නවා. අන්න ඒ ගන්න දෘෂ්ටි හින්දා ඒ ඇත්තන්ට බෑ ඉපදීම නතර කරන්න. ඒ ඇතු ටිකින් දිගටම උපදිනවා. අද මිනිස්සයා හිත අසුචි ගොඩක ඉන්න පණුවෙක් වෙන්න පුළුවන්. අද මිනිස්සයා හිත පෙරේතියක් හෝ ප්‍රේතෙක් වෙන්න පුළුවන්. අද මිනිස්සයා ඔහුගේ අකුසල කර්ම හින්දා හිත නරක ආදියට වැටෙන්න පුළුවන්. අද මිනිසයා ඔහුගේ යම් යම් කුසල කර්මයෝ හින්දා නැවත මිනිසෙක් කරි චාතුරු මහා රාජික තාවතිංස යාමතුස්ත නිර්මාලති පානිම්මිත වසවාති හරි තැනකටපත් වෙන්න පුළුවන්. ඒ සුගතියකට වැටෙන්න වගේම අද මිනිසයා ඔහු උපදවාගත් ධාන වලින් පිරිහෙන්නේ නැතුව මැවුනොත් බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිතාප ආදී කොටගත් ඉහළ බ්‍රහ්ම ලෝකවල ඔහුගේ ධානයට අනුව උපදින්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔහුගේ කුසල අකුසල වැඩ පිළිවෙල අනුව පින්වත්නි මානයා සමගම නැවත උපදිනවා. ඔහුට ඉපදීම නතර කරන්න පුළුවන් කමක් නැහැ. මෙතනදී චුතිපටිසන්ධිය වෙනවා වගේම ඊළඟ භවවලදී ඔහුගේ චුතිපටිසන්ධියේ ගැලවීමක් වෙන්නේ නැහැ. ඔහුට දිගින් දිගටම සිද්ධ වෙනවා පින්වත්නි දිරා යන්නට, ලෙඩ වෙන්නට, මානයටපත් වෙන්නට, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙන්නට. ඔහු කාමාසය, භවආසව, දිට්ඨාසව, අවිජ්ජාසවයන් නැති කරන්න කටයුතු කරපු නැති හින්දා, අයෝනිසෝ මනසිකාරයේ හිටිය හින්දා, ඔහු යෝනිසෝ මනසිකාරය උපදවා ගත්තේ නැති හින්දා, බෝධිපාශික ධර්ම දියුණු කරගන්න කටයුතු කරගත්තේ නැති හින්දා, ඒ උදවිය ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී වැඩපිළිවෙල එහෙම තියෙද්දි ඒක දකින්න නැතුව ඒකට වැරදි අදහසක් අරගෙන ආත්මේ මම සත්‍යයා පුද්ගලයා මේ විදිහට ස්ථීර සත්‍යයක් ගැන එහෙම හිතමින් ඒ උදවිය ඉන්නකම් කාලා බීලා විනෝද වෙලා ඉන්න ඕනේ. මෙතකින් පස්සේ සියල්ල අවසන් වෙනවා. හරි ස්ථීර සත්‍යයේ භවයෙන් භවයට යනවා කියලා. හරි ඔය මොනම හෝ ආකාරයකට වැරදි දෘෂ්ටි ගොඩක හිටියේ හින්දා ඒ හිටිය උදවියට මේ කරුණ අවබෝධ වෙන්නේ නැහැ. පින්වත්නි මේ කරුණ අවබෝධ කරගන්න නම් අහන්න ඕනේ, අහුම්කම් දෙන්නට ඕනේ, ශ්‍රවණය කරන්න ඕනේ, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ, නැවත විමසා බලන්න ඕනේ, කුසල් වඩන්නට ඕනේ. වැඩි කුසල් චිත්ත සංතතිය තුල නැවත පවතින ආකාරයට හැසිරෙන්නට ඕන. සසරින් ඉගොඩ වෙන්නට ප්‍රඥාව දියුණු කර ගන්නට ඕන. අන්න ඒ විදිහට ඉදිරියට එන්නට ඕන. පින්වත්නි එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, බුද්ධ ආදී ආර්යයන් දැක්ක ආර්ය ධර්මයේ දක්ෂ වුණු, ආර්ය ධර්මයේ හොඳට හික්ම වුණු, බුද්ධ ආදී සත්පුරුෂයන් දකින සත්පුරුෂ ධර්මයේ දක්ෂ වුණු,
සත්පුරුෂ ධර්මයේ මනාව හික්මුණු බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කරන්න ඕන ධර්ම දන්නවා. ඔහු මෙනෙහි කරන්න ඕන නැති ධර්මත් දන්නවා. මෙනෙහි කරනකොට ආශ්‍රය වැඩෙන්නේ නැති ධර්ම ඔහු දන්නවා. මෙනෙහි කරන්න ඕන නැති ආශ්‍රය වැඩෙන ධර්මත් ඔහු දන්නවා. මෙනෙහි කළ යුතු ධර්මයන් දන්න, මෙනෙහි නොකළ යුතු ධර්මයන් දන්න ඒ ආර්ය පුද්ගලයා මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කළ යුතු ධර්මයි මෙනෙහි කරන්නේ. මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කළෝති එහිවන පීඩාව ඔහුට දැනෙනවා. ඔහු ආත්ම සත්‍ය පුද්ගල විවිධ දෘෂ්ටි මායා දෘෂ්ටි කාන්තාර දෘෂ්ටි වනාන්තර දෘෂ්ටි ගොඩකින් තමන්ව මුලාවට පත්වෙමින් දැඩි වෙහෙසට පීඩාවට පත්වෙමින් දීර්ඝ සසරේ ගසාගෙන යන තත්ත්වයට පත් වෙනවා කියලා දන්න හින්දා ඒ ඇත්තෝ මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ. මෙනෙහි කළ යුතු ධර්මයි මෙනෙහි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, මෙනෙහි නොකළ යුතු ධර්ම මොනවද? පින්වත් මහණෙනි, යම් ධර්මයක් මෙනෙහි කරන්නේ නැති කෙනෙක්ට නූපන් කාමාශ්‍රවේ උපදිනවාද? උපන් කාමාශ්‍රවේ වැඩෙනවාද? නූපන් භවශ්‍රවේ උපදිනවාද? උපන් භවශ්‍රවේ වැඩෙනවාද? නූපන් අවිජ්ජාශ්‍රවේ උපදිනවාද? උපන් අවිජ්ජාශ්‍රවේ වැඩෙනවාද? අන්න ඒ වගේ ධර්ම නම් කොහොමත්ම මෙනෙහි කරන්න එපා කියලා. ඔය ඇත්තන්ට කාමාශ්‍රය, භවශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව ගැන මේ සබ්බාශ්‍රව සූත්‍ර දේශනා මාලාව පටන් ගත්තම අපි විස්තර කරලා දුන්නා. සම්මා දිට්ඨි සූත්‍රයේත් ආශ්‍රවවාදී ඒකවම දේශනා කළා අපි. පින්වත්නි, මෙතනදී ඔය ඇත්තන්ට ඒ හටගෙන නැති අකුසල් හට නොගන්න පින්වත්නි නූපන් කාමාශ්‍රවේ ඇතිවෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්නට භවශ්‍රව අවිජ්ජාශ්‍රව දිට්ඨාශ්‍රවයෝ ඇති වෙන්නේ නැති විදිහට කටයුතු කරන්න නම් යෝනිසෝ මනසිකාරියම උපදවා ගන්න වෙනවා. මෙනෙහි කරන්න එපා කිසිම විදිහකින් පින්වත්නි හටගෙන නැති කාමාශ්‍රව හට ගන්න කාරණා, හටගෙන නැති භවශ්‍රවයන් වැඩෙන කාරණා, නූපන් භවශ්‍රවයේ උපදින කාරණා, ඒ වගේ උපන් භවශ්‍රවයේ වැඩෙන කාරණා, අවිජ්ජාශ්‍රව ආදී පින්වත්නි එහෙම හටගෙන නැත්තම් හට ගන්න විදිහටත් හටගෙන තියෙනවා නම් ඒවා වැඩෙන විදිහටත් පුරුදු පුහුණු වෙන්නම එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා කිසිසේත්ම මෙනෙහි නොකළ යුතු ධර්ම කියලා. මෙනෙහි නොකළ යුතු ඒ වුණත් මෙනෙහි කළොත් කාමාශ්‍රය, භවශ්‍රව, දිට්ඨාශ්‍රය වැඩෙන කාරණා කිසිසේත්ම මෙනෙහි කරන්න හොඳ නෑ. ඒ වුණාට මෙනෙහි කරන්නම ඕන කවුණු වගේක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වන්ත මහණෙනි, මෙනෙහි කළ යුතු ධර්ම කියන්නේ මොනවද? පින්වත් මහණෙනි, යම්කිසි ධර්මයක් මෙනෙහි කරන අයට නූපන් කාමාශ්‍රවේ හටගන්නේ නැත්නම් අන්න ඒ ධර්මයේ මෙනෙහි කරන්න ඕන. කාමාශ්‍රවේ හටගෙන තියෙනවා නම් ඒ කාමාශ්‍රවේ නැති වෙලා යනවා නම් යම් ධර්මයක් මෙනෙහි කරනකොට අන්න ඒ ධර්මයේ මෙනෙහි කරන්න ඕන. අසුභී වගේ ධර්මයක් මෙනෙහි කරද්දී උපන් කාමාශ්‍රවේ නැති වෙලා යනවා. හටගෙන නැති නූපන් භවශ්‍රවේ නූපදින විදිහට ඔය ඇත්තෝ මෙනෙහි කරන්නට ඕන. උපන් භවශ්‍රවේ නැතිවන විදිහට තමයි ඔය ඇත්තෝ මෙනෙහි කරන්න ඕන ධර්මතාවය. නූපන් අවිජ්ජාශ්‍රවේ නූපදින විදිහට උපන් අවිජ්ජාශ්‍රවේ නැතිවන විදිහට පින්වත්නි මේ විදිහට ඔය ඇත්තෝ කුසලයන් මෙනෙහි කරන්නට ඕන. මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි නොකරන, මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන අන්න ඒ අයට නූපන් ආශ්‍රවයෝ උපදින්නේ නැහැ. උපන් ආශ්‍රවයෝ නැති වෙලා යනවා. පින්වත්නි, මේ දීර්ඝ සංසාරي කියන්නේ භයානක එකක්. අද නම් ඔය ඇත්තෝ දැඩි ලෝභයෙන් ඇති ඔබේ ඔය කුණුව යන ශරීරයට කොයි මොහොතේ සනික මානයට පත්වන ඔය සිතටයි සිතේ යෙදෙන වේදනා සංඥා සංකාර විඥානයන්ටයි ඒ විඥානය සහ වේදනා සංඥා සංකාරයන්ටයි ඔය ඇත්තෝ දැඩිසේ ඇලුම් කරනවා ඇති. ඒ වුණාට ඕවා හටගත්ත ගමන්ම
නැතිව යන ධර්ම නැති වෙද්දිම ඇතිවන ධර්ම ඇති වෙද්දිම නැතිවන ධර්ම ඇතිව නැතුව යන අනිත්‍ය ධර්ම ඇතිව නැතුව යෑමට නිතර පෙළෙන දුක්ඛ ධර්ම අනිත්‍ය වුණු දුක්ඛ වුණු තමා විදිහට ගන්න බැරි තමා වශයෙන් පිහිටන්න බැරි ස්ථීරසාරව ආත්මී මම කියලා පෙන්වන්න බැරි අනාත්ම ධර්ම ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණී යුක්ත ධර්මතාවයන් ඒ ඇත්තටම තියෙන ස්වභාවයෙන් දකින්නේ නැතුව චිත්ත සංතතිය තුළ පල්ලෙවි උමතුයෙන් වගේ පවතින කාමාසය භවසව දිට්ඨාසව අවිචාසවයන්ට ඉඩ දීලා කටයුතු කරනකොට අනාගත දීර්ඝ සසරට ඒක හේතු වැඩපිළිවෙලක් බවට පත් වෙනවා මෙලොවටත් පරලොවටත් දිගටම සංසාරේ ගසාගෙන යනකන් සංසාරික භව ගමනට කර්මජ වශයෙන් හේතු වැඩපිළිවෙලක් ඇති වෙනවා වගේම කෙලවරක් නැතිව දුක් ආදර ගොඩක් විඳින්න සිද්ධ වෙනවා ඒ නිසා නුවණින් මෙනෙහි කරන්න ඕන පින්වත්නි නුවණින් මෙනෙහි කරන්න ඔය සත්පුරුෂයෝ නුවණින් මෙනෙහි කරන්න ඔය ඇත්තන්ට නුවණින් කල්පනා කරනකොට මේ දුක කියලා වැටහෙන්න පටන් ගන්නවා ඔය ඇත්තන්ට මේ දුක කියලා නුවණට හසු වෙන්න පටන් ගන්නවා දුක කියලා වැටහෙන්නේ දුක කියන කාරණාව දුක කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක් දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයටම තවත් නමක් ඒ තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්පිය සංපයෝග පිය විපයෝග ඉච්ඡා විඝාත ඒ කියන මෙන්න මේ දුක් වලටපත් වෙන්නේ ඒ දුක්ඛංග තියෙන්නේ ඒ නිසා මේ දුක්ඛ සත්‍ය කියලා දුකයි කියලා නුවණින් කල්පනා කරන්න ඕන මේ හැම දුකක්ම උපදවන මේ පංච උපාදානස්කන්ධ දුක්ඛාදර ගොඩ මේ පංචවෝකාර භූමි වල ඒ කියන්නේ ස්කන්ධ පහම තියෙන තැන්වල ස්කන්ධ හතරක් තියෙන චතුෝකාර භූමි වල එක ස්කන්ධයක් තියෙන ඒකවෝකාර භූමි වල මේ විවිධ තැන්වලට පත් කරවමින් දීර්ඝ සසරේ නැවත උප්පත්තිය ලැබවන්නට හේතු වන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තණ්හාව තමයි දුක් උපදවන්න හේතුව කියලා නුවණින් කල්පනා කරන්නට ඕන. දුකට හේතුවයි නුවණින් කල්පනා කරලා මේ දුක නැති කිරීම කියලා නුවණින් කල්පනා කරන්න ඕන. මේ දුක නැති කිරීමේ මාර්ගය කියලා නුවණින් කල්පනා කරන්න ඕන. මේ විදිහට පින්වත්නි මෙනෙහි කරන මෙන්න මේ අයට එහෙම කල්පනා කරන්න පුළුවන් නුවණැත්තන්ට එහෙම කල්පනා කරන්න පුළුවන් ප්‍රඥාවන්තයින්ට නුවණින් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දකින්න පුළුවන් ඒ නුවණැති ප්‍රඥාවන්ත දක්ෂයින්ට පින්වත්නි කිසිසේත්ම විෂයාකාර ආත්ම දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ නුවණින් මෙනෙහි කරන හින්දා ඒ ඇත්තන්ට ditthi සංයෝජනේ නැති වෙන්න ඕන කරන කවුණු තමයි සැකසෙන්නේ ditthi සංයෝජනේ ඒ ඇත්තන්ට නැති කරන්න පුළුවන් විචිකිච්ඡා සංයෝජනේ සැකේ නැති කරන්න පුළුවන් සීලබ්බත පරාමාස සංයෝජනය නැති කරන්න පුළුවන් මේ ශාස්ත්‍රයෙන් පිටත සිල්හා වස්ස වීම කියන ඒ කෙලෙස් බැමි තුනම පින්වත්නි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනම නසන්න පුළුවන් ඔන්න ඔය කිව්ව වැඩපිළිවෙලේ එන ඇත්තන්ට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා කරුණාවෙන් එහෙම භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි මේ ආශ්‍රවයෝ මුලින්ම නිවන් දැකීම වන සෝවාන් මාර්ගයෙන් නැති කරලා දාන්නේ ඒ විදිහට කියලා දේශනා කළා. පින්වත්නි දසනා පහ අතබ්බා. සෝවාන් මාර්ග නුවණින් ඔය ඇත්තෝ මේ ආශ්‍රවයෝ කියන කාමාසය භවසව දිට්ඨාසව අවිජ්ජාසවය නසන්න ඕන ඔන්න ඔය විදිහට. පින්වත්නි අපි මෙතෙන්දි කිව්වා ditthi සංයෝජනේ නසනවා කියලා ditthi සංයෝජනේ කිව්වහම එතන තියෙන විෂයාකාර ආත්ම දෘෂ්ටියක්
රූපේ ආත්මේ ඇති එකක් විදිහට දකිනවා ආත්මේ රූපේ ඇති එකක් විදිහට දකිනවා රූපය ආත්මේ කෙරෙහි පිහිටියා කියලා දකිනවා ආත්මේ රූපේ කෙරෙහි පිහිටියා කියලා දකිනවා වේදනාව ආත්මේ විදිහට දකිනවා ආත්මේ වේදනා විදිහට දකිනවා වේදනාව ආත්මේ කෙරෙහි පිහිටියා කියලා දකිනවා ආත්මේ වේදනාව කෙරෙහි පිහිටියා කියලා දකිනවා සංඥාව ආත්මේ විදිහට දකිනවා ආත්මේ සංඥා විදිහට දකිනවා සංඥාව ආත්මේ කෙරෙහි පිහිටියා කියලා දකිනවා ආත්මේ සංඥාව කෙරෙහි පිහිටියා කියලා දකිනවා සංඛාර ආත්මේ විදිහට දකිනවා ආත්මේ සංඛාර විදිහට දකිනවා සංඛාර ආත්මේ කෙරෙහි පිහිටියා කියලා දකිනවා ආත්මේ සංඛාර කෙරෙහි පිහිටියා කියලා දකිනවා විඥානේ ආත්මේ විදිහට දකිනවා ආත්මේ විඥානේ ඇති එකක් විදිහට දකිනවා විඥානේ ආත්මේ කෙරෙහි පිහිටියා කියලා දකිනවා ආත්මේ විඥානේ කෙරෙහි පිහිටියා කියලා දකිනවා ওই විදිහට පින්වති 20 ආකාර සක්කාය දිට්ඨියක් ඇති වෙන්න පුළුවන් ඒ 20 ආකාර මිත්‍යා ඒ සක්කාය දිට්ඨිය පින්වත්නි නැති වෙලා යනවා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී නුවණට හසු කරගෙන එහි වැඩපිළිවෙල තේරුම් අරගෙන චිත්ත සංතතිය තුල කාමාසව භවආසව දිට්ඨාසව අවිජ්ජාසවයන්ට ඉඩ දෙන්න වැඩෙන්න සලස්වමින් කටයුතු කරන ඒ උදවියට සෝහාන් මාර්ග සිතින් නසන්නා වූ සංයෝජන ධර්ම තුනෙන් සක්කාය දිට්ඨිය නැසෙනවා ඊළඟට විචිකිච්ඡාව පින්වත්නි විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකයට නමක් සත්තරිකංකති විචිකිච්ඡති ධම්මේකංකති විචිකිච්ඡති සංඝේකංකති විචිකිච්ඡති සික්ඛායකංකති විචිකිච්ඡති පුබ්බන්තේකංකති විචිකිච්ඡති අපරන්තේකංකති විචිකිච්ඡති පුබ්බන්තාපරන්තේකංකති විචිකිච්ඡති ඉදපච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති ඒ කිව්වේ පින්වත්නි අටතැන්හි සැකයට අපේ ධම්මසංගණීප්පකරණී සඳහන් වෙන්නේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සැක කිරීම ධර්ම රත්නයේ සංඝ රත්නයේ සැක කිරීම සීලයේ සැක කිරීම පූර්වාන්තයේ සැක කිරීම අපරාන්තයේ සැක කිරීම පූර්වාපරාන්තයේ සැක කිරීම පටිච්ච සමුප්පාද ධර්මයේ සැක කිරීම විදිහට එන්නේ ඒ බුද්ධ ආදී අටතැන්හි සැකය මෙතනදී බුද්ධ රත්නයේ සැක කිරීම බුද්ධ රත්නයේ සැක කරනවා කියලා කියන්නේ පින්වත්නි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ශරීරයක් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්ද ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශරීරය ගැන හරි එහෙම නැත්නම් තුන් කාලයට අයිති සියල්ලම දැනගන්න පුළුවන් ඥානය පිළිබඳව හරි එහෙම නැත්නම් බුද්ධ ඥානයට සම්බන්ධ කුමන හෝ කවුණක් ගැන හරි ඒ විදිහට ඒක තියෙනවා හෝ නැති විදිහට පින්වත්නි විවිධාකාර විදිහට සැක සංකා ඇති වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ගැන අන්න ඒ සැකය බුදුරජාණන් වහන්සේ සැකන බුද්ධේ කංකති කියන කවුණ ඊළඟට ධර්ම රත්නය ගැන සැකයක් ඇති වෙන්න පුළුවන් පින්වත්නි විචිකිච්ඡාව නැති කරලා දාන්න ඕන විචිකිච්ඡාවේ දෙවෙනි එක තමයි ධර්ම රත්නයේ සැක කිරීම සතර මාර්ගඵල නිර්වාණ කියලා එහෙම ධර්මතාවයක් තියෙන්න පුළුවන්ද එහෙම නැද්ද මේ විදිහට නෛර්යානික සිය සද්ධර්මයේ ගැන සැකයක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම සංඝ රත්නයේ කෙරේ සැකයක් ඇති වෙන්න පුළුවන් මේ විදිහට සතර මග සතර ඵල ඒ අෂ්ටාරි පුද්ගල සංඝ රත්නයක් ඉන්න පුළුවන්ද නැද්ද සංඝ රත්නයේ සුපටිපන්නද උච්චපටිපන්න ආදී ගුණ වලින් යුක්තද නැද්ද මේ විදිහට සංඝ රත්නයට දීමෙන් ඵලයක් තියනවද නැද්ද ඔය විදිහට සැක සංකා ඇති වෙන්න පුළුවන් ඒ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සැක කිරීම ඊට පස්සේ පින්වත්නි සීලයේ සැක කිරීම ත්‍රිශික්ෂාවක් තියනවාද නැද්ද ඒ සිල් රැකීමෙන් ප්‍රයෝජනයක් තියනවාද නැද්ද ඔය විදිහට පින්වත්නි සැකයක් ඇති වෙන්න පුළුවන් ඊළඟට පූර්වාන්තයේ සැක කිරීම මම අතීතේ උනාද හිතියේ නැද්ද මේ සත්වය අතීතේ උනාද හිතියේ නැද්ද මේ විදිහට මේ මොහොතෙන් අතීතයට ගිය ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී ගැන සැකයක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම අපරාන්ත සැකයක් ඇති වෙන්න පුළුවන් අපරාන්ත සැකය කියලා කියන්නේ මේ මොහොතෙන් අනාගතයට ගත්තහම
මම අනාගතයේ උපදිනවාද ඉපදින්නේ නැද්ද? මේ සත්‍ය අනාගතයේ ඉපදිනායද ඉපදින්නේ නැති අයද? මේ විදිහට පින්වත්ද සැකයක් ඇති වෙන්න පුළුවන්. పూర్ව පරාන්ත දෙකම ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්. අතීත අනාගත කියන දෙකටම අයිති වන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉදපච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති කියලා බුදුරජාණන් වහන්සේ 8 වෙනි සැකේ දේශනා කළා තියෙනවා. පින්වත්නි පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව සැකයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට පින්වත්නි බුදු පියාණන් වහන්සේ විසින් මේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී සැකේ පිළිබඳව දේශනා කළා. පින්වත්නි ඒ සැකය සහ මුලින්ම නසන අවස්ථාව තමයි සෝවාන් මාර්ගී. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව කියන ඔය කාරණා දෙක සහ මුලින්ම නසනවා සෝවාන් මාර්ගී. ඊළඟට පින්වත්නි සීලබ්බත පරාමාස සීලබ්බත පරාමාසය කිව්වහම පින්වත්නි ඒ ඇත්තෝ අජවුත ගෝවත කුක්‍රවත විදිහට එළුවන් විදිහට ගවයින් විදිහට සුනකයෙන් විදිහට ශරීරයට අධික දුක් දෙමින් විවිධ වෑදි සීල සමාදානයන් වෙලා ඒ වෑදි සීල සමාදානයන්ගේ විමුක්තිය ලබන්න පුළුවන් කියලා හිතලා වෑදි විදිහට ඒ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති දුක්ඛාදර ගොඩක් උරුමවන වැදි සීල සමාදානයක හැසිරෙනවා නම් ඒ සීලබ්බත පරාමාසය සහ මුලින්ම නැත්තරම නැති වෙලා යනවා. මේ සෝවාන් මාර්ග නුවණ කියන මේ දස්සනා පහතබ්බා කියන මෙන්න මේ වටිනා උතුම් පින්බර අවස්ථාවෙන් පින්වත්නි ඔය ඇත්තෝ එතනට පැමිණෙන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. ඔය ඇත්තෝ ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කාරණා 4ක්. ඔබ සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. ඔබ කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදී ඇසුරෙන්ම සී සද්ධර්මයේ මතු කරලා ඔබට දෙන කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්නට ඕනේ. ඔය ඇත්තෝ සද්ධර්ම ප්‍රතිරූපකයෝ කිසිසේත්ම ඇසුරු කරන්න හොඳ නැහැ. එයින් ඔබේ චිත්ත සන්තතිය තුළ ධර්මයේ වෙනුවට ව්‍යාජ දෙයක් රූපණය වෙනවා. හරියට රත්තරන් වෙනුවට රත්තරන් වගේ දෙයක් වෙළඳ පොළට එනවා වගේ ධර්මයේ වෙනුවට ධර්මයේ වගේ දෙයක් ආවට ඒක ධර්මයේ වෙන්නේ නැහැ කිසිසේත්ම. පින්වත්නි ඒ නිසා ඔබ සත්පුරුෂයව ආශ්‍රය කරන්නට ඕන. ඒ වගේම සිය සද්ධර්මයේම ශ්‍රවණය කරන්නට ඕනේ. මේ විදිහට අඛණ්ඩවම ඔබ සූත්‍ර ධර්ම දේශනා ආදී ශ්‍රවණය කරනකොට ශ්‍රවණය කරන්න ඔබේ ඥානෙ මොහ පුරා යනවා. කල්පනා කරලා බලන්න සම්මාදිට සූත්‍ර දේශනා මාලාවේ සූත්‍ර දේශනායේ ධර්ම දේශනා 16ම අහනකොටත් මේ සබ්බාසව සූත්‍ර දේශනා මාලාවේ මිහිත කලින් කියවුණු දේශනා වාර 3ත් මේ 4 වෙනි දේශනාවත් කියන ධර්ම දේශනා 20ම ඇහෙනකොට ඔය ඇත්තන්ගේ ඥානෙ මොනතරම් මොහ පුරා යමින් තියෙනවාද. පින්වත්නි ධර්ම ශ්‍රවණය කරන්නටම ඕන. ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදීන්ම කවණු වරගෙන සිල් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. යෝනිසෝ මනසිකාරී නැතුව බෑ ඔය ඇත්තන්ට මඟපල් ලබන්න. අපි මේ ධර්ම දේශනා මාලාවෙත් අයෝනිසෝ මනසිකාරයේ පළවා හරිමින් යෝනිසෝ මනසිකාරයේ උපදවා ගන්නා අයට කාමාසව භවසව දිඨාසව අවිජ්ජාසව කියන තුන් සංයෝජන ධර්මය ආසව ධර්මයෝ නසන්න පුළුවන්. ඒ නසන්න පමණේදී ඒ ඇත්තන්ට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන ධර්මයෝ නැසිලා යනවා. නැවත ඇති නොවන විදිහට නැති වෙලා යනවා. ඒ නිසා ඔය ඇත්තෝ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්මතා වැඩපිළිවෙලේ කියාපටිපාටි නුවණින් දකිමින් නුවණ හසුරුවා ගනිමින් කටයුතු කරන්නට ඕන. ධම්මා ධම්ම ප්‍රතිපදාව ඇරෙන්න ඔබට සසරින් ගලවෙන්නට පුළුවන් වෙන ක්‍රමයක් නැහැ. ඔය ඇත්තෝ සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවේ සම්මා වායාමේ සම්මා සතිය සම්මා සමාධිය කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයම පිළිපදින්නට කටයුතු කරගන්නට ඕන. පින්වත්නි මේ භයානක සංසාර භව ගමන් මඟ සසරින් එතර වෙන්නට
ඔය සත්පුරුෂයෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පිළිපදින්නට වග බලා ගන්නට ඕන. මීට පෙර අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කවුරු විස්තර කරලා දුන්නා. පින්වත්නි, සීල සමාධි ප්‍රඥා කියන ඒ ස්කන්ධ තුනට බෙදන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදිමින් සතර මඟ සතර ඵලයන්ටපත් මේ සංසාරයෙන් ගොඩව නිවන් දකින්නට කටයුතු කර ගන්නට ඕන. අද පින්වන්ත ඔය ඇත්තන්ට සබ්බාසව සූත්‍රය මුල් කරගෙන දේශනා කරන ධර්ම දේශනා මාලාවේ 4 වෙනි ධර්ම දේශනාවේදී පින්වත්නි දසනා පහතබ්බා කියන සෝවාන් මාර්ග සිතින් නසන කෙලෙසුන් සම්බන්ධව අදාළ කවුණු දේශනා කළේ. ඔය ඇත්තෝ දැන් දන්නවා සුතවත් ආර්ය ශ්‍රාවක සුතවත් පුතග්ජනයා ඒ වගේම අසුතවත් පුතග්ජනයා ගැන යෝනිසෝ මනසිකාරී අයෝනිසෝ මනසිකාරී ගැන ඒ වගේම ආශ්‍රව ධර්ම ගැන ඒ වගේම ඔය ඇත්තෝ සෝවාන් මාර්ග නිවනින් කෙලෙසුන් නසනකොට කරගන්න ඕන කාරණා මොනවද කියලා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී ධර්ම වැඩ පිළිවෙල අවබෝධ කරගනිමින් බෝධිපායසක ධර්මයෝ වැඩෙන ආකාරයට කටයුතු කරගෙන ඉදිරියට ආ යුතු බවත් ඔය පින්වතුන් දන්නවා. එතකොටයි ඔබට මේ මනුස්ස ජීවිතේම මේ වටිනා පින්බර මනුස්ස ජීවිතේ අපත යන්න දෙන්නේ නැතුව මෙතෙන්දිම මේ මනුස්ස ජීවිතයේදීම කල් නොයවාම අදම ඔබ උත්සාහවන්ත වුණොත් හෙටකට කල් නොයවා අදම සක්කාය දිට්ඨිය නසන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔබට තියෙනවා සක්කාය දිට්ඨිය, ඒ නසන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඔබට තියෙනවා විචිකිච්ඡාව, ඒ නසන්නටත් ඔබට පුළුවන්කම තියෙනවා. ඔබට තියෙනවා බුද්ධ ආදී යටතැන්හි සැකය, ඒ වගේම ඔබට තියෙනවා සීලබ්බත පරාමාසීව නසන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා කල් නොයවාම සතර මඟ සතර ඵලයන්ගෙන් ඔබට යා හැකි ඉහළම තත්ත්වයට යන්නට අදිෂ්ඨානශීලීව කටයුතු කර ගන්නට ඕනේ. පින්වත්නි, අද සබ්බාසව සූත්‍ර ධර්ම දේශනා මාලාවේ 4 වෙනි ධර්ම දේශනා විදිහට දසනා පහතබ්බා කියන කවුනට අදාළවයි මේ උතුම් සී සද්ධර්මයේ දේශනා කළේ. ඔය ඇත්තන්ට දැන් දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. ස්වාමීන් දේශනාවේ පිළිබඳව ගැටලු තියෙනවා නම් ස්වාමීන් දැන් ඉදිරිපත් කරන්න ස්වාමීන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ආශ්‍රව කියන එකයි උපදි කියන එකයි එතකොට මේ අපුඤ්ඤාභි සංකාර කියන්නේ එකම දෙයටද ඒක යෙදීම් වෙනස් වෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ. ඒක මහත්මයා කාරණා 3ක්. හැබැයි කාරණා 3ක් වුණාට ඒ තුනම එන්නේ අකුසල පැත්තට. එතකොට මෙතනදී කාමාසව, භවසව, ditthාසව, අවිජ්ජාසව කියන්නේ චිත්තසංතතිය තුළ පල්ලෙවි උමතුන් වගේ පවතින ධර්මතාවයක්. එතකොට උපදි ධර්මත් අන්න ඒ වගේ. හැබැයි ඊට වඩා වෙනස්. අපි අභිධර්ම පාඩම් වලදී විස්තර කරන අපුඤ්ඤාභි සංකාර ගත්තාම ඒකත් අකුසල ධර්ම. හැබැයි ඊට වඩා වෙනස් වෙනවා. දැන් අපි කියමුකෝ අපුඤ්ඤාභි සංකාර වලට ගත්තාම සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම වගේ හැම කාරණාවක්ම ගන්නවා. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, කීලාම් කීම, සරපස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම, දැඩි ලෝභය, කේන්තියයි, මිත්‍යා දෘෂ්ටිය කියන මේ කවුණු සියල්ලම එතෙන්ද ගත්තාම මේක කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වෙන්නේ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්මයක් බවට පත් වෙන චිත්තසංතතිය තුළ පවතින්නට ඕන පල්ලෙවි උමුතුන් වගේ පවතින ධර්මතා වැඩ පිළිවෙලක් ඕන වෙනවා. දැන් මේ ආශ්‍රවාදී විදියට කතා කරන්නේ ඒ ධර්මතා වැඩ පිළිවෙල සම්බන්ධව අරවා විපාක විදියට ලැබෙන්නා වූ ඒ කයින් වචනයෙන් සිතින් කරගත්ත කර්ම අනුව ලැබෙන්නා වූ වැඩ පිළිවෙලවයි. පැහැදිලිද? හොඳයි ස්වාමීන් වහන්සේ. ඒතර උපදි කියන්නේත් එහෙමමද කෙලස්? ඔව්. ඒකෙන් කෙලෙස් ස්වභාවයමයි උපදි කියන්නේ. අපි ඒක ඔය ඇත්තන්ට විස්තර කළ දෙන්නම් අභිධර්ම පාඩමට එහෙම සම්බන්ධ වෙද්දී අද හවසට උනා. හොඳයි ස්වාමීන්.
බොහොම සවනාස මේ වැඩසටහනේ ඉන්නවා අපේ දමයන්ති කියලා මහත්මියක්. ඔව්. පොඩි ප්‍රශ්නයක් තිබුණා සවනාස ඉදිරිපත් කරන්න කියලා මම කියන්නම්. දමයන්ති මහත්මිය ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න මේ මම ඔක්කොම බණ ටික ඇහුවේ නෑ. ඒ වුණාට මට අතරින් අහන්න ලැබිච්ච ධර්ම දේශනාවකදී ධ්‍යාන ගැන කතා කරනකොට ඔබ වහන්සේ කිව්වා මේ අන්න කාලින්ගේ වචන දෙක අමතක වෙනවනේ මට උදව් කරන්නකෝ. මොකක්ද දමයන්ති කිව්වේ? මට අහන්න උන ඉන්නවා මේ. සවනාස ඇහුවේ මගිනුත් ප්‍රශ්නේ ඇහුවා ලෝකෝත්තර ධ්‍යාන ගැන කතා කරනකොට ලෝකෝත්තර ධ්‍යාන ගැන සවනාස පැවසුවා කියලා ඒක පොඩ්ඩක් निराකරණය කරගන්න. ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන කියලා දෙයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? මට ඒ වැරදියට ඇහිච්ච දෙයක්ද? ඔව් පින්වන්ත මහත්මිය ඒක මේ විදිහට තේරුම් ගන්න. ලෞකික ධ්‍යාන ලෝකෝත්තර ධ්‍යාන කියලා කිව්වහම ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්න. ඔය මාර්ගඵල ලබන්නට කලින් අවස්ථාව ලෞකිකයිනේ. එහෙමයි. ඒ කියන්නේ ඔය ඇත්තෝ දැන් ඉන්නේ ලෝකෝත්තර භූමියට පය තබලා නෙමෙයිනේ. ලෝකෝත්තර භූමියට පය තබන්නේ නැතුව ඉන්න කෙනෙක් උපදවා ගන්න ධ්‍යාන ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන ආදී ධ්‍යාන හඳුන්වන නම මොකද්ද? ඒක තමයි ලෞකික ධ්‍යාන. එතකොට ලෝකෝත්තර භූමියට පත්වෙච්ච කෙනෙක් උපදවා ගන්න ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන ආදී ධ්‍යාන හඳුන්වන්නේ ලෝකෝත්තර ධ්‍යාන කියලා. එතකොට සිත් ඔක්කොම 89ක් තියෙනවා. විස්තර වශයෙන් 121ක් වෙනවා. 121 වෙන්නේ ඒ මාර්ගඵලලාභී වැඩපිළිවෙලේදී ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන ආදී ධ්‍යාන උපදවාගෙන ඉන්න ආකාරයේ අනුව ඒ ඇත්තන්ට ඒ ලැබෙන ධ්‍යානාදී ස්වභාවයේ අනුවයි හිත් පවාහි වෙන කළා තියෙන්නේ. ඒක ලෞකික ධ්‍යාන වෙන්නේ ලෞකික ජීවිතයේ ගත කරන උදවිය උපදවා ගන්න ඒ රූපාවචර අරූපාවචර ධ්‍යාන. ලෝකෝත්තර ධ්‍යාන වෙන්නේ ලෝකෝත්තර භූමියට පත් වෙලා ඉන්න උදවිය උපදවා ගන්න රූපාවචර අරූපාවචර ධ්‍යාන. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි සෝවාන් ඵලයෙන් පස්සේද අපි ඒ වගේ ධ්‍යානයක් ලබා ගන්නවා හරි ඒවා අපි පවත්ත ගන්න පුළුවන් වෙන්නේ සෝවාන් ඵලයෙන් පස්සේද? පින්වන්ත මහත්මිය සෝවාන් ඵලයෙන් පස්සේද අපිට එහෙම ධානයක් උපදවා ගන්න පුළුවන් කියලා ඇහුවොත් මම ඔබතුමියට දැන් දුන්නු පිළිතුර හරියටම හිතට ගත්තොත් හරි. නැත්නම් ඒක ධාන කියන්නේ මේ සෝවාන් වලින් සෝවාන් මාර්ගයෙන් පස්සේ ලැබෙන එකක් කියලා අදහසක් ගත්තොත් වැරදිනවා සම්පූර්ණයෙන්. ධාන කියන්නේ සෝවාන් මාර්ගය උපදවා ගන්න සෝවාන් මාර්ගයටපත් වෙන කලිනුත් උපදවා ගන්න පුළුවන්. සෝවාන් මාර්ගයෙන් පස්සෙත් උපදවා ගන්න පුළුවන්. සිත දියුණු කිරීමේ ක්‍රමයේදී අල්පනා තත්ත්වයට සිත උසස් තත්ත්වයට පත් කර ගන්න කාරණාවක්. එතනදී සෝවාන් වුණාට පස්සේ ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් උතුමන් උපදවා ගන්න ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන ධ්‍යාන පහ හඳුන්වන්නේ ලෝකෝත්තර ධ්‍යාන විදිහට. එතකොට සෝවාන් මාර්ගයට පත් වෙන්නට කලින් මේ පෘථග්ජන ගෝත්‍රය තුල සැලසන්නා වූ සියලුම සත්ත්වයින්ගේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ආදී හඳුන්වන්නේ
ලෞකික ධාන විදිහට. ඒතකොට ලෞකික ධාන වෙන්නේ මගපල් නොලැබූ අයගේ ධාන, ලෝකෝත්තර ධාන වෙන්නේ මගපල් ලැබූ අයගේ ධාන. වැරදි අදහසක් කිසිසේත්ම ඇති කරගන්න එපා. ධාන උපදවා ගත යුත්තේ මාර්ගඵල වලින් පස්සේ කියලා එහෙම වෙන්නේ නැහැ. මාර්ගඵලවලට කලින් ධාන උපදවා ගන්න පුළුවන් ඕන තරම්. මොකද සමතයානිකයාගේ විදර්ශනාවේදී ධාන උපදවාගෙන ධානයට පාදක වෙච්ච නාම ධර්මයන්ගෙන් විදර්ශනා පටන් අරගෙන තමයි ඒ මාර්ගඵල උපදවා ගන්න. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් පිං. සානහංශ ඒක පැහැදිලිය හොඳටම. එතකොට සානහංශ ලෝකෝත්තර ධානයේ ලෞකික ධානයේ ඒ කොහොම වුණත් ධානය ලබා ගන්නා තැනත්තාගේ ඒ ධානය තත්ත්වය වෙනසක් තියෙනවාද? ඒ කියන්නේ ඒකේ නුවණේ වෙනසක් තියෙනවද නැත්නම් ඒ නුවණමද සානහංශ මේ ධාන සම්බන්ධව මම කරනකොට සානහංශ අහපා පොඩ්ඩේ ගහන්න කාලිංග මහත්මයා. සානහංශ ලෝකෝත්තර ධානයේ ලෞකික ධානයේ අතර නුවණේ වෙනසක් තියෙනවද? ලෝකෝත්තර ධානයේ ලෞකික ධානයේ අතර නුවණේ වෙනසක් තියෙනවද කියලා ඇහුවොත් අපි ධානයේ සම්බන්ධව ගත්තහම ලෝකෝත්තර ධානයත් සිත දියුණු කිරීම නිසා ලැබෙන ධානය. ලෞකික ධානයත් සිත දියුණු කිරීම නිසා ලැබෙන ධානය. ඒ වුණාට ප්‍රඥා භාවනා වඩා ප්‍රඥාව දියුණු කරගෙන ධාන උපදවා ගත්ත විදර්ශනා යානිකයන් සෝවාන් මාර්ගාදීන් පස්සේ උපදවා ගත්තේ ධානයේ හින්දා ඒ උදවියට ලෞකික මට්ටමේ ඉන්න අයට වඩා ප්‍රබල ප්‍රඥාවක් තියෙනවා. ඒකට හේතුව ඒ උදවිය ප්‍රඥාවත් දියුණු කරගෙන ඉද්දී විදර්ශනාව මේ සමත භාවනාවට ධාන උපදවා ගත්ත හින්දා. ඒ කියන්නේ ප්‍රඥාව දියුණු කරගෙන ඇවිල්ලා එහි ප්‍රතිඵලයකුත් ලැබලා මාර්ගඵලය සෝවාන් හරි සකදාගාමි හරි යම් මාර්ගඵලයක් ලැබලා බොහොම ප්‍රබල ඉහළ ප්‍රඥාවක ඉන්න අතරේදී ධානයත් උපදවාගෙන ඉන්න හින්දා ඒ උතුමාගේ උත්තමාවියගේ ප්‍රඥාව බොහොම ප්‍රබල මට්ටමක පවතිනවා විදර්ශනා ඥානයේ. නමුත් ලෞකික මේ වශයෙන් ඉන්න කෙනාට විදර්ශනා ඥානයක් සහ මුලින්ම නැති වෙන්න පුළුවන්. කිසිදු ආකාරයකට නාම රූප ස්කන්ධ ධාතු ආයතන ආදී ගැන කිසිදු වැටහීමක් නැති කෙනෙක්ට වුණත් ධානය උපදවාගෙන ඉන්නට පුළුවන්කම ලැබෙනවා. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳටම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. ධර්ම සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ අර්පිනා සමාධියට පත්වන්නේ ස්වාමීන් වහන්සේ ওই ලෝකෝත්තර ධාන වඩපු අයද ලෞකික ධාන වඩපු අයද? දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මහත්මිය අර්පණා තත්ත්වයට පත් වෙන්නේ ලෝකෝත්තර ධාන වැඩුව අයද ලෞකික ධාන වැඩුව අයද කියලා ඇහුවොත් අහපුව මට එන්න වෙන අර පින්වතිය අහපු වෙලාවේ දුන්න පිළිතුරට ලෝකෝත්තර ධානයි ලෞකික ධානයි කියන එක හඳුනාගත යුතුයි කියන එකට. ඒ කියන්නේ දැන් සමහර ධර්මදේශකයන් වහන්සේලා පටලවන්නේ ඔය කරුණ හිතලු කියන්න ගිහිල්ලා අහිංසක සෙනග නමක ගිහිල්ලා තියෙනවා. මොකද ලෞකික ධානයි ලෝකෝත්තර ධානය දෙක වෙන් වෙන්නේ ලෝකෝත්තර භූමියට පය තැබීම හෝ පය නොතැබීම අනුව. පය නොතැබුවොත් ඒ කෙනා තියෙන්නේ ඒක ලෝකෝත්තර තත්ත්වයට පත් වෙලා නැත්නම් අපි කියමුකෝ මෙහෙම ඉතින් කාමෝපදී බන්දුපදී මේ කිලේශෝපදී අபிසංකාරෝපදී කියලා උපදී තියෙනවා. දැන් අපි අර මහත්මයා අපිට මම පස්සට කල්පි ගොඩක් විස්තර කරන්න යනවානේ. එතකොට ආශ්‍රව ධර්ම ගම කාමාශ්‍රව භවශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව තියෙනවානේ. එතකොට අපි නීවරණ ගමකෝ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තිනමින්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ තියෙනවානේ. ඒ වගේම අපි සංයෝජන ගමකෝ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන ගමක එතෙන්දී අපිට හම්බ වෙනවා දස සංයෝජනයන්ගේ ඒ විවිධාකාර විදිය ස්වභාවයන්. ඒ වගේම අපි තව ගනිමුකෝ මේ යෝගයන් ඕගයන් විවිධාකාර විදිහට මේ විදිහට කුමන ආකාරයකට ගත්තත්
පින්වත්නි ඒවා තියෙන තත්වයක් තුලයි නැති තත්වයක් තුලයි දෙපැත්තේදීම පුළුවන් ධ්‍යාන උපදවා ගන්න. කොයි පැත්තෙන් උපදවා ගත්තත් අර්පණා කියන නම කියන්නේම ධ්‍යාන භූමියට. ඒ කියන්නේ උපචාර සමාධියෙන් පස්සේ දියුණු වන භූමියට තමයි අර්පණා කියලා කියන්නේ. කෙනෙක්ට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මානුද්දච්ච අවිචා වේවා කුමන හෝ ආකාරයක තියෙන සියලුම කෙලෙස් වැඩපිළිවෙලේ අකුසල ධර්ම වැඩපිළිවෙලේ ඒවා යම් තාක් දුරකට මාර්ග හිතින් නසමින් ඉදිරියට එන ඒ මාර්ගඵලලාභී භූමිය තුලදී ඒතෝ මාර්ග හිතින් කෙලෙස් නැසලා ඉන්න තැනේදී අර්පණා තත්ත්වයට එනකොට ඒකේනා මාර්ගඵල ලාභියා ලැබූ ධානයේ හින්දා ඒක ලෝකෝත්තර ධානයක් වෙනවා. එහිම කිසිම කෙලෙස් ධර්මයක් නැසන්නේ නැතුව. නමුත් ඒ කෙනාට විස්කම්බන විදියට කෙලසුන් නැසලා ඒ සහ මුලින්ම කෙලසුන් සමුච්ඡේද පහණය කළ නැහැ. නමුත් කාමච්ඡන්ද ව්‍යාපාදින මේ දුද්දාච කුච්ච විචිකිච්ඡා ආදී විදියට ඒ ඇත්තු විතක්ක ਵਿਚාර පීඩ සුඛ ඒකාග්‍රතාව කියන ධාන අංග බලවත් කරගන්න පුළුවන්. ඒ ධාන අංගයෙන් අංගයට නසන්න පුළුවන් නීවරණ ධර්මියෝ ධාන බලයෙන් తాවකාලිකව ඒ ධානයේ තුල පවතිනකම් විතරක් නැසමින් ඒ ලබන්නා වූ විස්කම්බන පහණේ තියෙන ඒ භූමියේදී ඒ අර්පණා කියලා හඳුන්වන්නේ ප්‍රථම ධානයේ ඉඳන් ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන ආදී ධාන. ඒතකොට අර්පණා ගත්තාම ලෝකෝත්තර භූමියේදී ඒ වගේම ලෞකික භූමියේදී ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ආදී විදියට ධානය හඳුන්වන්නේ. ධානය උපදවා ගන්න ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ලෝකෝත්තර උතුමන් කෙලෙසුන් සහිතව නැසලා තියෙන්නේ ලෞකික අයතෝ කෙලෙසුන් සහිතව ඉන්නකොට කෙලෙසුන් විස්කම්බනය කරගෙන යන්නේ. පැහැදිලි ධම්මේ. හොඳට පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක තමන්ට දැනෙනවා නේද ස්වාමීන් වහන්සේ? එහෙම කෙනෙක් තමන්ට ඒක නිකම්ම දැනෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒ මාර්ගයේ ඉන්නවා කියලා තමන්ට ඒක වටහා ගන්න අවබෝධයකින්ම නීවරණ යටපත් වෙනවා කියලා දැනෙනවද ස්වාමීන් වහන්සේ? එහෙම දැනිලා තියෙනවා නම් ඒකත් එහෙම සත්‍යයක් කියලා හිතන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? අපි මේ සෝවාන් මාර්ගයට පත් වුණොතින් ඒ කෙනාට පත්‍යවේක්ෂණ ඥානයත් එක්ක තමන්ගේ කෙලෙසුන් නැතිවීමේ සුවේ දැනෙනවා. ජීවත් ඉදි සෝහාන් ඵල ස්වභාවයෙන් ඒ ඇත්තන්ට සෝහාන් ඵලය විඳින්මින් කටයුතු කරන්න පුළුවන්කමත් ලැබෙනවා. ඒ සුවය අත්දකින්න පුළුවන්. ඒ වගේම මාර්ගඵල උපදවා ගන්නේ නැතුව ලෞකිකමය වශයෙන් ඉන්න අතරේ ධ්‍යාන උපදවාගෙන ඉද්දි විස්කම්බන පහණය කරගෙන කෙලෙසුන් ධ්‍යාන උපදවාගෙන ඉද්දි ඒ ධ්‍යානයේ තුල ධ්‍යාන සුවේට සම්වැදලා ඉද්දි ඒ කෙලෙසුන් යටපත් කරගෙන ඉද්දි තමන්ට කෙලෙසුන් නැති සුවය අත්දකින්න පුළුවන්. හැබැයි මේ දෙක. ස්වාමීන් වහන්සේ මේ කෙසේ වෙතත් මේ කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ මේ ධාන ලෝකෝත්තර ලෞකික වුණත් ඒවත් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන සංස්කාරයන් හැටියට හිතන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම ධාන කියන්නේ පින්වත්නි හේතුන්ගෙන් ඇතිවන ඇතූ සැනකින් නැතිව යන නැති වෙද්දිම ඇතිවන ඇති වෙද්දිම නැති වෙන ධර්මතා වැඩ පිළිවෙලක්. හැම ධාන හිතකටම එක විපාකයේ බැගින් හම්බ වෙනවා. ජවන් සිත්වලදී ධානවලදී ජවන් හිතට විපාක 7ක් හම්බ වෙනවා. ධානය තුල එක්කෙනෙක් එක මනුස්ස භූමියක පැයක් ධානගතව හිටියොත් ඒ කිනාට ඒ පැයට ගැලපෙන විදිහට මෙලොවටත් ඊළඟ භවයටත් අනාගත සසරේ යම් දවසක සසරින් ඉවර වෙනකම්ම විපාක ලැබෙන විදිහක් තියෙනවා. ඒ නිසා ධාන කියන්නේ සංස්කාරයෝ. ඒකින්ද ධාන සංකාරපච්චය විඥානං කියන තැන පුඤ්ඤාපි සංකාර සංස්කාර විදියට අරගෙන
ඒ පුඤ්ඤාභි සංකාර වලදී අපි අටමහා කුසල විපාකයොත් අරගෙන රූපාවචර විපාකයෝ ටිකක් එකතු කරන්නේ පුඤ්ඤාභි සංකාර වලට. මොකද ඒව සංකාර හින්දා. ඒ වගේම ආනින්ජාභි සංකාර වලට අපි එකතු කරන්නේ අරූපාවචර මට්ටමට බලවත් දියුණු කරගත සංස්කාරයෝ. මොකද මේවා සංස්කාරයෝ නිසා ඒවා නිසා ප්‍රතිසන්දි විඥාන ආදී ලැබෙන නාම රූප ධර්ම වලට පත්වන ඇතිව නැතුව යන වැඩ පිළිවෙලක්. පැහැදිලි සාමි. ස්වාමින් වහන්සේ එතකොට ඔය ධානයේක ඉඳගෙන පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්මේ වඩනකොට මාර්ගඵල අවබෝධ වීමක් උපදි විවේකයක් ලබා ගන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ? එහෙම ඔය අපි යන්නේ අනිවාර්යයෙන්ම ධ්‍යාන උපදවාගෙන කෙනෙක්ට විදර්ශනාවට ඉන්න පුළුවන් සමථ යානිකයෙක් විදිහට. ඒ වගේම ධ්‍යාන උපදවා ගන්නේ නැතු වෙන්න පුළුවන් සමථ යානිකයෙක් විදිහට. මේ විදර්ශනා යානිකයෙක් විදිහට. පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ විදර්ශනාව කරගෙන යනකොට ditthi ආශ්‍රවය භවආශ්‍රවය වගේ ආශ්‍රව අවිද්‍යාශ්‍රවය තිබියදී දුරු වෙන්න පුළුවන්ද? එහෙම දුරු වෙනවද? අනිවාර්යයෙන්ම දුරු වෙනවා. මොකද අවිද්‍යා ආශ්‍රවී තියෙන බලය යම් තාක් දුරකට පමණක් නැති කරමින් දුරු වෙලා යනවා. ඔය ඇත්තන්ට මම න්‍යායක් කියන්නම්. ඕක තේරුම් ගන්න පුළුවන්. ඕක හුඟක් ධර්මදේශකව වරද්දලා අහිංසක අසරණ ගිහි පැවිදි පිරිස නොමග යවන මේ කාරණාවක්. ඒකින්ද මේක හරියටම තේරුම් ගන්න ඕන. සමහර සද්ධර්ම ප්‍රතිරූපක දේශකව අහිංසක පිරිසට ඔය මේ වැරදි අදහස දෙනවා. ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න මම න්‍යායකින් ඔබේ අවධානය යොමු කරන්න. අකුසල් සිත් කීයක් තියෙනවද? උත්තර දෙන්න. 12ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. 12ක් තියෙනවා. අකුසල් සිත් 12ෙම යෙදෙන මේ හේතුව මොකද්ද? මෝහය. මෝහය. මෝහයට අපි කියන පටිච්චසමුප්පාද නම් මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව. විද්‍යාව. එතකොට සෝහාන් මාර්ග හිතින් නැති කරන හිත් කීයක් වෙනවද? 3යි. 5ක් තියෙනවා. 5ක් තියෙනවා. මොනවද ඒ පහ? ditthිගත සම්ප්‍රයුක්ත සිත් 4යි විචිකිච්ඡා සහගත සිත්. ditthිගත සම්පයුක්ත සිත් 4යි විචිකිච්ඡා සම්පයුක්ත හිතයි. එතකොට ඔය හිත් පහ නැති වෙනකොට ඒ හිත් පහේ යෙදෙන ලෝභයයි මෝහයයි කියන ධර්ම එක්කම නේද නැති වෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට තව මෝහයේ යෙදෙන හිත් කීයක් ඒ සෝහං වෙච්ච කෙනාට ඉදිරි මඟඵල වලට තියෙනවද? 7ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් උත්තරي හම්බුණාද? ඔව් ස්වාමීන් වහන්සේ. තේරුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. මේ බොහෝ දෙනා හරිම අසරණ වෙලා මේ මොකද විවිධාකාර අය ධර්මයේ දන්නේ නැතිකමට මිතින් ඒ අය දන්නා වගේ අනිත් අයට කියලා නිකන් අහිංසක සෙනඟ වැරදි දෘෂ්ටි වලට මේ පත් කරනවා. ඒක හරි අපරාධය. සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය කිරීමක්. නමුත් මෙතනදී ඔය ඇත්තෝ ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදියත් එක්ක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔස්සේම යන කල්යාණ මිත්‍යා මෙතන අංක 1ට සිටිය යුතු තැනැත්තා. කල්යාණ මිත්‍යා ඕනමයි. කල්යාණ මිත්‍යොත් එක්කම තමයි ඒ ගමන යන්න ඕන. මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලබන්න කටයුතු කර ගන්නට ඕන. ඔය ඇත්තෝ කිසිසේත්ම අන්තයකට යන්න එපා. මධ්‍යස්ථවම කටයුතු කරන්නට ඕන. මේ පින්වත්තුන්ට පුළුවන් ආර්යශ්‍රාණික මාර්ගය අනුගමනය කළ කල් නොයවා උතුම් ප්‍රතිඵල ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක්. මේ පලිබෝධ අයත් වෙන්නේ මොන වගේ කෙලෙස්? පලිබෝධ වලට අයත් වෙන්නේ මොන වගේ කෙලෙස් ධර්මද ස්වාමීන් වහන්සේ? පලිබෝධ කියලා මේ ධම්මපදේ නිතරම වගේ මේ වචනයක් තියෙනවා මේ ඕකින් අන්ත මහත්මිය දැන් අපි භාවනා ඕක විස්තර කරගෙන තවත් ඕක කාලයන් උපදිවා. මම ඕකත් පසුවට ගන්නද? කමන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමනම් පින්වත් කාලිංග මහත්මයා අද හවස අභිධර්ම පන්තියක් තියෙනවානේ. එහෙමයි හඳුන්නේ. එහෙනම් අපි ඒක ඉවර කරමු. එකම දේශනාංශ අපි මේගොල්ලන්ගෙන් අදහසක් දැනගන්න කැමතියි. අපි දැනගන්න පුළුවන්ද දන්නේ නැහැ. දැන් අපි සබ්බස්සව සූත්‍රයේ කරන නිසා ස්වාමීන් ඒගොල්ලන්ට දැන්
ස්වාමීන් වහන්සේ ඇත්තම දැන් දර්ශනයෙන් පහ කළ යුතු දෙයක් කිව්වේ මේවට තව දෙයක් ගැඹුරුද නැත්නම් ස්වාමීන් වහන්සේ ඒකට තව ඊට වඩා ලිහිල් බසකින් කියන්න අවශ්‍යද කියලා පොඩ්ඩක් අපි දැනගන්න පුළුවන් දන්නේ මේ ඔහොම අදහසක් මොන හරි තියෙනවද ඔබලන්ගේ මොන හරි වෙන ඉදිරිපත් කරන්න අහින්න අයට සමන් දෙන අයට ස්වාමීන් වහන්සේ මම නම් පොඩි නෝට් එකක් හදාගෙන යනවා ඔබ වහන්සේට පුළුවන් නම් පොඩි මේ නෝට් එකක් දෙන්න පුළුවන් නම් ලොකු මේ උදව්වක් ස්වාමීන් වහන්සේ මම නම් හදාගෙන යනවා මේ ඒකෙත් ඉතින් අඩුපාඩු තියෙනවද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ හොඳයි අනිත් පැත්ත මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම පොඩ්ඩක් මැදින් වගේ සම්බන්ධ වුණේ පොඩ්ඩක් සරලව තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ධානය කියන එක මේ ලෞකික දානේ ලෝකෝත්තර ධානයනේ. එතකොට මේ මාර්ග ඵලයක් ලබන්නේ ධාන ලැබුවා මේක පිරිහෙනවා. අනිවාර්යයෙන්ම පින්වන්ත මහත්මිය ධාන කියන එක ඕනෙලාක පිරිහෙන්න පුළුවන් සිත දියුණු කරන තත්ත්වයක්නේ. එතකොට ධානලාභියාගේ ධාන හිත පිරිහෙන්න ඕන තරම් ඊට කඩ තියෙනවා. මොකද කාමච්ඡන්දය ව්‍යාපාද තිනමිත උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම ආදී නැසමින් තමයි ධාන උපදවා ගන්න විතක්ක ਵਿਚාර පියසුක එකගතාවයන්. ඒවට යම් පරිබෝධමත් වුණාට පස්සේ එහි වෙන්න පුළුවන්. දැන් අර ඉස්සෙල්ලා එතුමිය අහපු ප්‍රශ්නේදී අපි උත්තර දෙන්නේ නැතුව ඒක ගොඩක් විස්තර කරනවද පස්සේ තිබ්බාර ආවාස කුල ලාභ ගණ නව කර්ම අද්දාන් ඥාති ආබාධ ගන්ත ඉදී ආදී විවිධ ආකාර කුමන හෝ පරිබෝධින්ද ධානය පිරිහෙන්න පුළුවන්. ඒ වගේම කුමන හෝ ආරම්භණයක් හින්දා අර අකුසලියෝ නැවත යටපත් කරපු අකුසලියෝ නැවත මත වෙලා ඒ ඇත්තන්ගේ අර ධානාදී පිරිහෙන්න පුළුවන්. මොකද ධානය කියලා කියන්නේ හැම වෙලාවකම හිත දියුණු කරන්නට එක අරමුණක් ඔස්සේ පවත්වාගෙන සිටී තත්ත්වේ විනාශ කරලා එහි තියෙන එහි යෙදෙන ධර්මතාවයන්ගේ සමහර ධර්ම යෙදෙන්නේ නැති විදියට පත් කරලා මේ ලෝකේ තියෙන ඕනම දෙයක් තියෙන තත්ත්වෙන් තවත් තත්ත්වයට වෙනස් කරන්න පුළුවන් න්‍යාය ප්‍රයෝජනයට අරගෙන සිත වෙනස් කළ ඉහළ තත්ත්වයකට අරගෙන ඉහළ භූමියකට පත් කර ගන්න අවස්ථාව ඉහළට ගිය ඕන කෙනෙක්ට ඒ ආධාරකී නැතුව ගියාට පස්සේ පහළට වැටෙන්න පුළුවන්. ඉදිරියට ගිය ආධාරකී වුණේ විතක්ක ਵਿਚාර පියසුක ඒකාග්‍රතාදී ධානාංග සම්මට්ටමට අරගෙන ඒකෙත් අවදාරික විතක්ක ආදී මේ ධර්ම නැති කරගෙන ඉහළට ගිය එක නැති කරපු ධර්මයේදී ඒ නැති කරපු කෙලෙස් ධර්ම අහපව මත වෙනකොට අර තිබුණු සත්‍ය නැතිව ගිහිල්ලා ඒ මේ තත්ත්වයෙන් පහළට වැටලා පිරිහි පල්ලෙහාට වැටෙන්න පුළුවන්. හරියට අර ගුරුහාමුදුරන්ගේ අවවාදී අහන්න නැතුව ඉර්ධිය නිතරම ප්‍රයෝජනෙට අරගත සාමණේර හාමුදුරුව ගුරුහාමුදුරුවන්ගේ පාත්‍ර සිවුරු අරගෙන උඩින් වඩනකොට පොකුණක නාමයෙන් හිටිය තරුණ කාන්තාවක් හින්දා ධානයේ පිරීලා පහළට ඇද වැටෙනවා වගේ ඒ වගේ වැටෙන්න පුළුවන්. තේරුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් ස්වාමීන් වහන්සේ අපි එහි දැන් මට අදහස් නැහැ වගේ මට පේන්නේ ස්වාමීන් වහන්සේගේ දේශනාවේ දර්ශනේ. අපි කාලිංග මහත්මයා අහපු ප්‍රශ්නෙටත් ඔය ඇත්තන්ට කියන්න ඕන. පින්වත්නි අතන ස්වාමීන් වහන්සේ කියන ඔක්කොම ගැඹුරේ කියලා හිතන්න එපා. අපි දැන් අවුරුදු ගණනාවක් සරලවම හැමදේම කිව්වා කියලා දුන්නා. ඉතින් කවුරු හරි මේ මාතෘකාවට එන්න එපාය. මේ එන්න පුළුවන් අය හරි අඩුයි හින්දා තමයි අපිත් මේ මාතෘකාවලට ඇවිල්ලා ඔය ඇත්තන්ට මේ කවුණු කියලා දෙන්නේ. නමුත් ඔබට තව සරල වෙන්න ඕන ඉස්සෙල්ලා එහෙම අදහසක් ආව කාගෙන් හරි සරල වෙන්න ඕන නම් අපිට තව සරල කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේ මුලින් ඉඳලා හරියට ධර්මදේශනාව ඇහුවා නම් මේක හොඳට තේරෙනවා ස්වාමින් වහන්සේ. අර මැදින් ආවම තමයි පොඩ්ඩක් අර ඒක ටිකක් අර මේක සම්බන්ධතාවයක් තියෙනවානේ මේ දේශනාවල හතරේ. අනේ ඒකයි ස්වාමින් වහන්සේ ඇත්තේ නැත්නම් ඉතින් අර මුලින් ඉඳලම ඇහුවා නම් පොඩි නෝට් එකක් තිබුණා නම් ගොඩක්ම වටිනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ මේ දවස්වල නම් එහෙම කරන්න බැරුව ඇති.
අපි මේ කලින්ග මහත්මයා නෑ ස්වාමීන් ඉතින් වැඩ රාජකාරී අනුව ස්වාමීන් දැන් ස්වාමීන් ගොඩක් දේශනාවල් කරනවානේ ස්වාමීන් සුමානට මම හිතලා 4-5ක් විතර කරනවා. ඉතින් අපිට ඩොකියුමන්ට් එකක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේගොල්ලන්ට ඊට පස්සේ දේශනාවෙන් පස්සේ හරි කියවන්න ඒ වුණාට ස්වාමීන් මම රෙකෝඩින් එක දාන හින්දා නැවත නැවතත් ඒගොල්ලන්ට අහගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ස්වාමීන්. ඔව් ඒක නම් ගොඩාක් ප්‍රයෝජනවත් රෙකෝඩින් එක දෙන්න ඒ පින්වතුන්ට එතකොට නැවත අහන්න පුළුවන්නේ. අපි කාලිංග මහත්මයා කලින් ඕක ඉල්ලලා තිබ්බා. අපි සම්මාදිස් සූත්‍රයේ පත්‍රිකා ටික සකස් කරමින් තියෙන්නේ. මම හිතනවා ඒ සම්මාදිස් සූත්‍රයේ පත්‍රිකා ටික ඉක්මනින් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. සබ්බාසව සූත්‍රයටත් එහෙනම් මම ඉදිරියේදී මේ පත්‍රිකාවක් ඔය ඇත්තන් සකස් කර දෙන්න බලන්න. හැබැයි ඒකින් වෙන්නේ අපිට සැතපෙන්න තියෙන කාලය තව අඩු වෙනවා. ස්වාමීන් විවේක ගන්න. ස්වාමීන් වහන්සේ තමනුත් පොඩි නෝට් එකක් හදා ගන්නවා නම් මේ මම හිතන්නේ අර එතකොට දන්නේම නැති දේවල් ටික විතරක් ඔබ වහන්සේගෙන් දැනගන්නත් පුළුවන් වෙයි කියලා. ඔව් හොඳයි මම ඔය ඇත්තන් ඒක හැමෝටම ප්‍රයෝජනවත් තියෙන පත්‍රිකාව සකස් කර දෙනවා නම් මම ඒ විදිහට ලෑස්ති කර දෙන්නම් කොයි පින්වතුන්ට. බොහෝ පිං ස්වාමීන්. එහෙනම් ස්වාමීන් අපි ඉවර කරමු නිම කරමු ස්වාමීන් අදත් අපිට බොහෝ වටිනා ධර්ම පරයයක් දේශනා කළ අපගේ ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ කුසලත්වයයි මා ප්‍රාර්ථනා කරනවා. අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපේ ධර්මයෙන් සහ අර්ථයෙන් මේ දේශනා කර සසර දුකින් නිවනට දොරටු ඇර දෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සෝයපත් වේවායි කියලා මා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. හොඳයි සත්පුරුෂ පින්වත්නි අද පින්වන්ත නිර්වාණ පටිපදා වැඩසටහන් මාලාව අද දින සංවිධානය කරපු මේ නිර්මාණය කර පින්වන්ත අපේ යුද හමුදා කර්නල් ඕස්ට්‍රේලියාවේ පදිංචි කාලීන ගුණරත්න මහත්මයාණන් සහ දයාබර පින්වත් මහත්මිය සමන්ති ගුණරත්න පින්වන්ත මහත්මිය සත්පුරුෂේ පින්වත් දූතරු හැම දිනාගේමත් ඒ වාගේ විවිධ රටවල සිටිමින් සම්බන්ධ වූ පුණ්‍යවන්ත ඔය ඇතු හැම දිනාගේමත් නමිමියගේ සසරගත සාංශාරික පහදත් උපජීවීනට මේ පින් අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනම් හොතු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. සත්පුරුෂ පින්වත්නි මේ පුණ්‍ය ධර්මයේ ඔය සදහැවතුන්ට නිවන් දකින්නට හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන
සත්පුරිසයින්ගේද සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආරි මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබේවා. සාදු කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි ඕස්ට්‍රේලියාවේ පදිංචි නිර්වාණ ප්‍රතිපදා උතුම් වැඩසටහන් මාලා බොහෝ දිනාගේ හිත සුව පිණිස අඛණ්ඩවම සංවිධානය කරන පින්වන්ත යුදහමදා කරන අපේ කාලීන ගුණරත්න මහත්මයා ඉදයාපුර පින්වත් මහත්මිය සමන්ති ගුණරත්න පින්වත් මහත්මිය ඔබ දූතරු නොමුණුපුර මිනිපිරි සියල්ලෝම විවිධ රටවල් වල සිටින සත්පුරුෂ පින්බර මව්වරු පියවරු මහත්ම මහත්මීන් දූතරු ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණින් මේ වසංගත සමයේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට සිතක් සාන්තියක් යහපතක්ම උදා වේවා. සාදු සාදු අභිවාදන සීලිස නිච්ඡං වත්තපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහ. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සාමිනා කතම් පුඤ්ඤං මය්යං දාතබ්බං සාදු 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 අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ සාසදු කමාමි කමිත ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ සාසදු කමාමි කමිත තතියම් පි ඕකාස කමාමි බන්තේ. වහන්සේට පුණ්‍යානුමෝදනා. අවසරයි ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනයේ රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊ타මත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි ඊතා සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභි වන්දනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩ වාසය කරන අනෙකුත් සියලුම ස්වාමින් වහන්සේලාත් කාර්ය මණ්ඩලයටත් මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මේ සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය මේ වකවානුවතලදී ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එවත්නි ලබන සතියේ හැම දිනම සම්බන්ධ වෙන සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු. තෙරුවන් සරණයි.